right ඒක ඉතුරු කොටස ගැන කතා කරමු අපි කතා කරගෙන හිටියේ මෙන්න මේ කොටස ඒකේ අපි උත්තර කීපයක් කතා කරා exams disappoint වෙනකන් seriously ක්‍රියාපදයක් තියෙන හින්දා ක්‍රියා විශේෂණයක් දාන්න ඕනි කියලා කතා කරා ඒක හරි ඊළඟට practice practically practicable මේක වැදගත් they should must will can වගේ දේවල් එක්ක ඊළඟට එක්ක ක්‍රියාපදයක් එනවා නම් ඒ ක්‍රියාපදය මුල් ස්වරූපය වෙන්න ඕනේ ක්‍රියාපදයක් එනවා නම් ඒ ක්‍රියාපදය මුල් ස්වරූපය වෙන්න ඕනි පුතේ මතක තියාගන්න කවුද 2005 අදින්නේ එම්මෙන් right අදින එක නවත්තලාම අපි පොඩ්ඩක් right එතකොට they should මොකද වෙන්න ඕනි ප්‍රැක්ටිස් වෙන්න ඕනි හැබැයි ඕකේ පොඩි වැරද්දක් තියෙනවා C දාලා තියෙන C නෙමෙයි පුතේ SC වෙන්න ඕනි ප්‍රැක්ටිස් කියනකොට SC ආවොත් ක්‍රියාපදයක් C දැම්මොත් නාමපදයක් ඒකයි වෙනස ප්‍රැක්ටිස් කියනකොට C දැම්මොත් නාමපදයක් SC දැම්මොත් තමයි ක්‍රියාපදයක් වෙන්නේ එහෙනම් they should practice more before the concert එකට කලින් තවත් පුරුදු වෙන්න ඕනි කියලායි කියන්නේ his ideas ඕගේ අදහස් are always හැම වෙලේම යාගේ අදහස් මොන වගේද හැම වෙලේම යාගේ අදහස් මොන වගේ අදහස්ද යාට තියෙන්නේ එයාගේ අදහස් පුතේ practicable ඒවා ප්‍රායෝගිකයි practical කියන්න බෑ practicable කියන්නේ කළ හැකි නොකළ හැකි දෙයක් නෙවෙයි ඒක කරන්න පුළුවන් දෙයක් කියලා කියන්නේ දැන් ප්‍රායෝගිකයි කියන්නේ ප්‍රායෝගික වැඩසටහන ඒක practical දැන් ඔයගොල්ලන් උසස් සාමාන්‍ය පෙළට දැන් ඉස්සරහට තියරි විභාගත් එක්ක සංගීතය වගේ වට නැටුම් වගේ වට ප්‍රැක්ටිකල් විභාගයක් තියෙනවා නේද ප්‍රැක්ටිකල් විභාගයක් තියෙනවා ඒක ප්‍රැක්ටිකබල් විභාගයක් නෙවෙයි අපි කියමු මිනිහෙක් මෙතන ඉඳන් අන්න අතට පනින්න ඕනි කියන එක ප්‍රැක්ටිකබල් තේරුණානේ ඒ වෙනස අවබෝධ කරගන්න හරි recognize කියන්නේ පුතේ හඳුනා ගන්නවා recognize කරනවා කියන්නේ හඳුනා ගන්නවා recognition කීර්තිය නම ප්‍රසිද්ධයක් ලබනකොට එන නම recognition එකක් මිනිස්සුන්ට recognition එකක් ඕනි කියලා කියනවා recognizable හඳුනාගත හැකි recognizing හඳුනා ගැනීම වෙන්න පුළුවන් ඒ ක්‍රියාවලිය නේද ing form එකනේ එනවා බලන්න she did not ආවත් අපි දන්නවා did not එක්කත් අපි පාවිච්චි කරන්නේ ක්‍රියාපදයේ මුල් ස්වරූපයක් හැම වෙලේම did not don't does not will not ඒවත් එක්ක එන්න ඕනි ක්‍රියාපදයක මුල් ස්වරූපයක් එහෙනම් එහෙම තියෙන්නේ මොනවද recognize the voice but she saw the shadow නේද අඳුනාගත්තේ නෑ කටහඬ නමුත් ඇය සෙවණැල්ල දැක්ක shadow කියන්නේ සෙවණැල්ල පුතේ unusual talent unusual කියන එකේ තේරුම ලියා ගන්න අසාමාන්‍ය ඇගේ අසාමාන්‍ය හැකියාව gained ලබා ගත්තා worldwide ලෝකෙ පුරා worldwide කියන්නේ ලෝකෙ පුරා මොනවාද එකෙන් පස්සේ පුතේ නාමපදයක් එන්න එපා එහෙනම් recognition නම්බුවක් කීර්තියක් නමක් ඇගේ අසාමාන්‍ය හැකියාව නිසා ඇයට ලැබුණා ලෝකෙ පුරා නමක් කීර්තියක් පැහැදිලි දන්නේ නැති වචන තිබුණා නම් ලියා ගන්න හරි ගැටලුවක් නැහැනේ අපි යන්න අනිත් පැයට වචන ගොඩයි පුතේ
වචන එන තොගයක් තිබුණා හරියට තේරුම් ගන්න. ගොඩක් වචන තිබුණේ ඉඳ හරියට තේරුම් ගන්න. ලියා ගන්න ඕන ලියා ගන්න. හරි. යන්න පුළුවන් නේද අනිත් පිටුවට? right. මේකේ මං වැරදි ටිකක් හදාගන්න කියලා ඔබ දාලා තිබුණා. මතක ඇති ඔයගොල්ලන්ට. වැරදි ටිකක් අර වැරදි දාපු ඉරි කෑල්ල තමයි තියෙන්නේ. තව කෑල්ලක් ඇති කොහරි. බලමු කොයි කොයිවාද වරද්දලා තිබිච්චව හදාගන්න කිව්වේ. තුන්වෙනි එක. unmeasurable, immeasurable අන්තිම එකට මම ලියන්නේ කොහොම measurement කියලා. measurement ලියා ගන්න වචනේ M E A S U R E MENT කියලා measurable immeasurable කියලා දෙකක් තියෙනවනේ ඒක අන්තිම එක කපන්න කපලා measurement කියලා ලියා ගන්න measurement එක මිම්ම measurement කියන්නේ මිම්ම පුතේ ඊළඟට පස්වෙනි එක අර මං ඉරි ගහලා පෙන්නලා තියෙන මේ වචනේ කපන්න temporary නෙමෙයි temporarily ing කපලා RA temporarily RILY නේ temporarily ඊළඟ අන්තිම එකේ occasionally කියලා එකක් තියෙන ඒක කපලා occasional කියලා විතරක් දාගන්න LY අයින් කරලා එහෙනම් හොඳයි අපි බලමු අර මං කලින් කිව්වා මතක ඇති delighted disappointed ඒ වගේ තමයි මේ please කියන එක please කියන එක අපි කරුණා කරලා කියලානේ දැනගෙන ඉන්නේ නමුත් please කියන එකේ තව තේරුමක් තියෙනවා please කියන එකේ සතුට he pleased me ඔහු මාව සතුටු කළා එහෙනම් I am very දැන් very පාවිච්චි කරලා තියෙනවා කියන්නේ පුතේ උතන තියෙන්නේ නාම විශේෂණ pleased කියන්නේ සතුටටපත් with my drawing I am making a lot of progress කියන්නේ දියුණුවක් I am making a lot of progress කියන එක අදහස් කරන්නේ පුතේ මම දැන් එන්න දියුණු වෙමින් යනවා දියුණු වෙමින් යන මොනවා හරි දියුණුවක් තියෙන චිත්‍රවල එන්නේ නැතිනේ I am very pleased මම සතුටක් ලැබෙනවා මගේ චිත්‍ර ගැන ඉස්සරට වඩා මම හොඳට චිත්‍ර අඳිනවා කියලා කියන්නේ right ඊළඟට appreciate කියන්නේ පුතේ අගය කරනවා වර්ණනා කරනවා appreciate කියන්නේ අගය කරනවා වර්ණනා කරනවා appreciation කියන්නේ අගය කිරීම වර්ණනා කිරීම වර්ණනාව appreciation වර්ණනාව අගය කිරීම appreciating අගය කරමින් වර්ණනා කරමින් නේද එතකොට දැන් බලන්න what එක්ක දෙවෙනි එකනේ කතා කරන්නේ අපි what එක්ක තියෙන්නේ I එකෙන් පස්සේ පුතේ ක්‍රියාපදයක් එන්න ඕනි නේ කතෘ කෙනෙක්ගෙන් පස්සේ ක්‍රියාවක් එන්න එපා එහෙනම් මේකේ තියෙන ing එකත් ක්‍රියාපදයක් තමයි ඒ උනාට ඈමිස නැහැනේ ing එකත් ක්‍රියාපදයක් උනාට ඈමිස නැහැ ඉඳ එක එන්න බෑ appreciation එක එන්න බෑ appreciation එන්න බෑ මොකද්ද I එක්ක appreciation එන්න බෑ නේද I එක්ක appreciation එන්න බෑ පැහැදිලි නේද I එක්ක එන්න බෑ එහෙනම් මොකද්ද ක්‍රියාපදය හැටියට තෝරන්න තියෙන්නේ appreciate appreciate වචන ලියා ගන්න kindness කියන කරුණාව right the pleasure අන්න බලන්න please එකකින් ආපු වචනේ පුතේ pleasure සතුට pleasure කියන්නේ සතුට මතක තියාගන්න please කියන්නේ pleasure එකකින් ආපු වචනයක් තමයි pleasure සතුට that reading bring ලස්සන කතාවක් pleasure that reading bring කියවීම ගෙන දෙන සතුට pleasure that reading bring කියවීම ගෙන දෙන සතුට is measurement කියන්නේ මම මිම්ම කියන්න බෑ මං දුන්න උත්තරේ කොහොමවත් වැරදි ඒක නෑ measurement කියන්නේ මිම්ම කියවීමෙන් ලැබෙන සතුට තේරුණානේ pleasure that reading bring
pleasure that you bring ඔයාගේ එන සතුට pleasure that English gives නැත්නම් benefits that English gives ඉංග්‍රීසි දෙන වාසි එම ඒ වාක්‍ය හදාගන්න is measurement කියන්න බෑනේ මිම්ම කියන්න බෑ අපිට නේ එහෙනම් unmeasurable ද immeasurable ද මැනිය නොහැකි කියන එකයි මෙතන කතාව කියවීමෙන් ලැබෙන සතුට මැනිය නොහැකි මිම්මක් නෑ ඒකට වනින්න බෑ ඒක එච්චර වටිනවා එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ immeasurable ද immeasurable ද unmeasurable ද කියලා බැලුවොත් උත්තරේ immeasurable immeasurable කියලා කියන්නේ unmeasurable කියලා කියන්නේ අපි immeasurable කියන්නේ මැනිය නොහැකි කියන එක මැනිය නොහැකි කියන එක there was a cookery cookery කියන්නේ සූපවේදී ඉවීම සම්බන්ධ උයන එක සම්බන්ධ demonstrate කරනවා කියන්නේ පුතේ යමක් රඟ දක්වලා පෙන්නනවා demonstrate දැන් අපි ටීවී වල එහෙම බලනවා කේක් එකක් හදන හැටි කරලා පෙන්නනවා මනමාලියේ කන්දන හැටි කරලා පෙන්නනවා අන්න demonstrate කරනවා යමක් කරන හැටි සැටි රඟ දක්වලා පෙන්නනවා ඒක ඇත්තක් නෙවෙයි බොරුවට කරලා පෙන්නනවා අපිට ඒ demonstrate කරනවා ඒතකොට demonstration කියන්නේ එම කිරීමක් අර ටීවී වල යන සානත් කේක් කැඩීමක් මොනවාරි කරලා පෙන්නනවනේ ඒක demonstration සත්‍ය එකක් නෙවෙයි ඊළඟට demonstrate අන්න ඒකේ ක්‍රියාපදය නේද ඒක ed එක then there was a cookery ආවොත් මගේ තියරිය හැමෙලේම ආවොත් නාමපදයකින් ඉවර වෙන්න ඕනේ ආවොත් නාමපදයකින් ඉවර වෙන්න ඕනේ කියලා මම හැමෙලේම කියනවා පුතේ එහෙනම් cookery නාමපදේ මොකක්ද හොයා ගන්න පුළුවන් නේ tion තිබුණොත් නාමපදයක් කියලා එහෙනම් demonstration සූපවේදී රඟ දැක්වීම ඒ කියන්නේ කරලා පෙන්වීම my cousin has දැන් මම මෙතන වැරද්දක් හදන්න කිව්වා temporarily tempered එතකොට built a garage කියන්නේ දන්නවනේ garage එක built කියන්නේ හදලා has built කියන්නේ හදලා තියෙනවා මගේ cousin ඥාති සහෝදරයා මාමගේ නැන්දාගේ බාප්පගේ පුතාට අපි කියනවා cousin කියලා has built හදලා තියෙනවා garage එක දැන් හදලා තියෙන්නේ తాවකාලික garage එක ඒකනේ මේ කියන්න හදන්නේ හදලා තියෙන తాවකාලික දැන් බලන්න built කියන ක්‍රියාපදයක් එක්ක පාවිච්චි වෙන ඉඳලා ඒක ක්‍රියා විශේෂණයක් වෙන්න බෑ නාම විශේෂණයක් වෙන්න බෑනේ temporary වෙන්න නම් නාම විශේෂණයක් හැබැයි built කියන ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරලා තියෙන හින්දා මේක ක්‍රියා විශේෂණයක් වෙනවා ඒ හින්දා උත්තරය ඒක තමයි temporarily වෙන්න ඕනි මම අර දුන්නු වචනේ temperarily right we visit my father's home in Hambantota අපි අපේ තාත්තගේ ගෙදරට යනවා මේක ලස්සන කතාවක් පුතේ we කතෘ කෙනෙක්ගෙන් පසුව ක්‍රියාපදයක් පාවිච්චි වෙන්න ඕනි කියලා මම පුන කියනවා කතෘ කෙනෙක්ගෙන් පසුව ක්‍රියාපදයක් පාවිච්චි කරනවා you should use a verb නේද after subject එම කියලා තියෙනවා මම ඊට කලින් උගන්වලා තියෙනවා නමුත් මෙතන we කියන කතෘ ඉන්නකොට visit කියන ක්‍රියාපදයක් තියෙනවා ස්තරෙන් එහා පැත්තේ එතකොට කතෘ කෙනෙකුයි ක්‍රියාපදයයි තිබිලා මැද ස්තනක් තියෙනවනම් කතෘ කෙනෙකුයි ක්‍රියාපදයක් තියලා මැද ස්තනක් තියෙනවනම් අපි පාවිච්චි කරන්නේ එක who කියන වචනේ අර විස්තර කරන්න පාවිච්චි කරන්නේ නේද who is the man who is කියලා පාවිච්චි කරන්නේ ඒක නැත්තම් adverbs of frequency කියලා කියන්නේ usually sometimes always never ඒ වගේ usually normally ඒ වගේ වචන තමයි අපි පාවිච්චි කරන්නේ adverbs of frequency කියලා. එහෙනම් මේකෙත් තියෙනවා පුතේ adverbs of frequency එකක් occasionally කියලා. ඒක එකයි හදාගන්න කිව්ව කොහමද occasionally උත්තරේ වෙන්න ඕනේ. පළවෙනි එකේ හදන්න කිව්වා නම් මේකේ occasionally ඉඳ හිට සාමාන්‍ය නිතරම නෙවෙයි occasionally ඉඳ හිට සාමාන්‍ය අනේ එහෙනම් ලකුණු දාගන්න දන්නේ නැති වචනයක් තිබුණොත් ඉක්මනට ලියා ගන්න තප්පර ගන්නක් දෙන්න.
වචන ගොඩක් කියලා දුන්නා අද දවසේ. සෑහෙන වචන ප්‍රමාණයක් තියෙනවා මතක තියාගන්න ඒවා අතරින් එපා වැඩි. right අනිත් එකෙත් එමයයි වචන ගොඩයි. වචන ටික තමයි වැදගත් මේවයි සා තියරි ටික. දැන් මැනේජ්මන්ට් මොකද්ද මැනේජ්මන්ට් කියන්නේ? මැනේජ්මන්ට් කියන්නේ කළමනාකාරීත්වය. මැනේජ්මන්ට් කියන්නේ කළමනාකාරීත්වය. මැනේජරියල් කියන්නේ කළමනාකාරීත්වය සම්බන්ධ. මැනේජරියල් කියන්නේ කළමනාකාරීත්වය සම්බන්ධ. මැනේජින් කියන්නේ කළමනාකරණය කරනවා. කළමනාකරණය කරනවා. මැනේජර් කළමනාකරු. මැනේජර් කළමනාකරු. මැනේජ් කළමනාකරණය කරනවා. මැනේජ් කළමනාකරණය කරනවා. පොඩ්ඩක් ආයෙත් කියන්න පුළුවන්ද? ආපුත් අනිවාර්යයෙන් ඔයගලන්ට ඇහුන් නැත්තම් පැහැදිලි නැත්තම් වේගය වැඩි නම් කියන්න ඕනි. අනවශ්‍ය කතා තමයි නවත්තන්න කියලා තියෙන්නේ. මුකුත් කතා කරන්නේ නැතුව මොකද ගොළු වෙලා වගේ ඉන්න එපා. එම ඕනේ නැහැ හොඳේ. බය වෙන්න එපා. මැනේජ්මන්ට් කියන්නේ කළමනාකාරීත්වය. කළමනාකාරීත්වය. මැනේජරියල් කියන්නේ කළමනාකාරීත්වය සම්බන්ධ. කළමනාකාරීත්වය සම්බන්ධ. මැනේජින් කියන්නේ කළමනාකරණය කිරීම. කළමනාකරණය කිරීම. මැනේජර් කළමනාකරු. මැනේජ් කළමනාකරණය කරනවා. right දැන් තියරි ටික බලමු. තව වචනයක් තියෙන අලුත් වචන efficiently. efficiently කියන්නේ ඵලදායී ලෙස. කාර්යක්ෂම ලෙස. වඩා හොඳයි කාර්යක්ෂම ලෙස. කාර්යක්ෂම ලෙස efficiently. efficient කියලා නාම විශේෂණයකුත් තියෙනවා නේ efficient. ඒක නාම පදේ efficiency. efficiency. හරි. you must learn to ඔබ ඉගෙන ගත යුතුයි මේකට. to එකක් තියෙන්නේ බලන්න to. තර to තිබුණොත් ක්‍රියාපදයක් නේ ගොඩක් දුරට එන්නේ to management කියන්න බෑනේ උතන ගැලපෙන්නේ නැහැ නේ. you must learn to ක්‍රියාපදයක් එන්න ඕනේ. මොකටද ඉගෙන ගන්න ඕනි? manage කළමනාකරණය කරන්න දැනගන්න ඕනේ. your time efficiency ඔබගේ කාලය ඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරන්න ඔබ ඉගෙන ගත යුතුයි. you must learn to. right the hotel is under කියන්නේ යටතේ. යට නෙමෙයි යතන තේරුම යටතේ ලියා ගන්න යටතේ. a new now දැන් අලුත් කළමනාකරු යට දැන් යටතේ. හොටෙල්ලේ තියෙන්නේ දැන් අලුත් කළමනාකරු යටතේ. ඒ වෙන්නත් පුළුවන්. හෝටලේ තියෙන්නේ අලුත් කළමනාකාරීත්වයට වෙන්නත් පුළුවන්. ඒින්ද අපි ඊළඟට පොඩක් ගිහිල්ලා බලන්න වෙනවා. the of the company is Mr. S. Pereira. අන්න කම්පැනියේ මෙයා පෙරේරා. එන ඒක කළමනාකරු වෙන්න එපා. අනිවාර්යෙන්. ඒ හින්දා දෙවෙනි එකට යනවා මැනේජ්මන්ට් කළමනාකාරීත්වය. අලුත් කළමනාකාරීත්වයක් යටතේ තියෙන්නේ. the hotel is under new management now. හරිනේ? the of the company is Mr. S. Pereira. කවුද? the manager of the company. ඒක තේරෙනවනේ? the manager of the company. දැන් කියවලා බලාගන්න මේ තුන ආපහු. කලබලයක් නැහැ කිසිම අදිස්සියක් නැහැ. ඉතුරු වුණොත් ඊළඟ දවසේ සාකච්ඡා කරන්න පුළුවන්. හරියට තේරුම් ගැනීම වැදගත් වචන සහ තියරි ටික. හරි.
right ඊළඟ එක බලන්න ලස්සන වචනයක් තියෙනවා rebel කියලා ලියා ගන්න rebel කියන වචනේ තේරුම මුලින්ම කැරලිකරුවන් කැරලිකරුවන් දැන් උඩ ටික බලන්න පාටිසිපේටරි සහභාගීත්වය පාටිසිපේටරි කියන්නේ සහභාගීත්වය පාටිසිපන්ට් සහභාගී වන අය කෙනා එක්කෙනෙක් සහභාගී වන කෙනා පාටිසිපේට් සහභාගී වෙනවා පාටිසිපේටිව් සහභාගීත්ව පාටිසිපේටිව් සහභාගීත්ව පාටිසිපේෂන් සහභාගීත්වය දෙකම එකයි පාටිසිපේටරි ලොකු වෙනසක් නැහැ පාටිසිපේටරි සහභාගීත්වය පාටිසිපන්ට් සහභාගී වන්නා පාටිසිපේට් සහභාගී වනවා පාටිසිපේටිව් සහභාගීත්ව පාටිසිපේෂන් සහභාගීත්වය හරි the rebel agreed කැරලිකරුවන් එකඟ වුණා to in the peace talks ලියන්න peace talks කියන එකේ තේරුම සාම සාකච්ඡාවට කියන්නේ peace talks rebel agreed කැරලිකරුවෝ එකඟ වුණා to in the peace talks සාම සාකච්ඡාවලට to එකෙන් පස්සේ ක්‍රියාපදයක් වටිනවා participate සම්බන්ධ වෙන්න සහභාගී වෙන්න ඊළඟ more වැඩිපුර of the young generation අලුත් පරම්පරාව in the community works ප්‍රජා සේවයේදී ප්‍රජා සත්කාරවල ප්‍රජා සේවයන් වල is necessary අවශ්‍යයි තරුණ පරම්පරාවගේ ප්‍රජා සේවය ප්‍රජාවට කරන සේවය කොහොමද ඕනි වැඩිපුර ඕනි නේ ඒකේ සහභාගීත්වය වැඩිපුර ඕනි නම් more participation on the of the youth young තරුණයාගේ වැඩිපුර සහභාගීත්වයක් අවශ්‍යයි කියලා කිව්වා Ruan is an active Ruan කියන්නේ ක්‍රියාශීලී Ruan කියන්නේ ක්‍රියාශීලී එන ඇන් තියෙන පුතේ ඉඳ නාමපදයක් එන්න ඕනේ ඇන් තියෙන ඉඳ නාමපදයක් පේනවනේ ඇන් ඉඳ නාමපදයක් එන්න Ruan is an active සහභාගී වන්නෙක් නේද සමාජිතෙක් participant member නෙවෙයි ඒකට සහභාගී වෙන එක්කෙනෙක් ඇවිල්ලා participant and කියන වචනේ තමයි මට උදව් කරන්නේ පුතේ and කියන වචනේ මට උදව් කරනවා an active participant in the science association එක අඳුනන right inventor නව සොයා ගන්නා නව නිපැයුම් කරුවා invention නව නිපැයුම inventive නව නිපැයුම් සම්බන්ධ නව inventive invent කියන්නේ එකක් හොයා ගන්නවා අලුතෙන් හොයා ගන්නවා invent එනම් බලන්න global communication ගෝලීය sannivedana was transferred මාරු වෙලා දැන් ඉස්සර තිබුණට වඩා වෙනස් ගෝලීය sannivedana දැන් වෙන රූපයක් අරන් තියෙන transferred කියන වචනේ තේරුම එකයි by the of the internet අන්තර්ජාලයේ සොයා ගැනීමත් එක්ක මේක වෙනස් වෙලා තියෙන්නේ එහෙනම් මොකද උත්තරේ invention of the internet අන්තර්ජාලය සොයා ගැනීමත් එක්ක he would එක්ක ක්‍රියාපදයක් එන්න නේද මම කලින් කිව්වා would must will එක්ක would එක්ක ක්‍රියාපදේ එහෙනම් මොකක්ද තියෙන්නේ ක්‍රියාපදේ ඉතුරු වෙලා තියෙන්නේ invent නව සොයා ගැනීමක් කරනවා මොකද මෙයා හොයාගන්නේ any excuse to avoid doing homework avoid කියන්නේ පුතේ වළක්වනවා avoid කියන වචනේ තේරුම වළක්වනවා invent any excuse කියන්නේ නිදහසට කරුණු ලියා ගන්න නිදහසට කරුණු එතන තේරුම
ගෙදර වැඩ නෙකරුවට ඇහුවන් පස්සේ මිනිහා ගාව තියෙන හොඳ හොඳ හේතු. මිනිහා ගාව හොඳ හොඳ හේතු තියෙනවා. නේද? අර සර් කෙනෙක් ගියාලු ගෙදරකට ආච්චි ඉන්නවා මිදුලේ. අම්මේ කෝ පුතා. එතකොට ආච්චි කියනවා මුණුබුරා ගියා තා සර් මේ එළියට පොඩ්ඩක්. එතකොට සර් කියනවා මේ ඔයා එයාගේ ආච්චිද? ඔව් සර්. ආච්චි නැති වුණා ගිය සතියේ කියලානේ පුතා ගිය සතියේ නිවාඩු ගත්තේ කිව්වා. එතකොට සර් කවුද කියලා ඇහුවලු. මං තමයි ගණන් ගුරුවරයා කිව්වලු. අනේ සර් ගණන් ගුරුවරයා නැති වෙලා තමයි අද කොල්ලා නිවාඩු දැම්මේ කිව්වා. ඒ වගේ නිදාසට කරුණු හොයාගන්න අපේ කට්ටිය ගෙදර වැඩන කිරුවාට කරන්ට් එක නැහැ කියයි ලිව්වා තියලා ආවා කියයි ඔන්න එන ඉන්වෙන්ට් කොල්ලා අලුතෙන් හොයාගන්නවලු අලුත් කරුණු ඒක ඉන්වෙන්ට් any excuse කියලා right competitor තරඟකරුවා compete තරඟ කරනවා compete තරඟ කරනවා competition තරඟය competitive තරඟකාරී right and her dream is to එයාගේ හීනේ තමයි ඉන්දියා ඔලිම්පික් වල මොනවා කරන්නද 2 එකෙන් පස්සේ වඩා හොඳයි ක්‍රියාපදයක් නම් මොනවා කරන්නද compete තරඟ කරන එක තමයි එයාගේ හීනේ නේද ඔලිම්පික් වල තරඟ කරන එක තමයි එයාගේ හීනේ A level is a examination A level කියන්නේ තරඟකාරී විභාගයක් A level කියන්නේ තරඟකාරී විභාගයක් නේ එහෙනම් competitive exam කියලා කියනවා දැන් බලන්න දන්නේ නැති වචන ටිකේම ටක් ගාලා ඉක්මනට බලන්න පුතේ එක සැරයක් බලා ගන්න මාත් තිද්දි ඒතකොට මතක් කිරිනවා සර් ඔව් පුතේ කියන්න සර් ඉන්වෙන්ටිව් කිව්ව මොකද්ද? ඉන්වෙන්ටිව් කිව්වේ මොකද්ද? සොයා ගැනීම සම්බන්ධ කියලා දාන්න සොයා ගැනීම සම්බන්ධ ඉස්සරහ බලා ගන්න පුතේ ඉන්වෙන්ටිව් කියන සොයා ගැනීම සම්බන්ධ සොයා ගැනීමට හැකියාවක් තියෙන නේද ඉන්වෙන්ටිව් is an inventive boy මිනිහා නව නිපැයුම් වලට දක්ෂයි කියලා කියන ඒවත් පුළුවන් ඉන්වෙන්ටිව් නව නිපැයුම් වලට දක්ෂ හරි වචන ගොඩයි මේ සතියේ තව විනාඩි 10ක් තියෙනවා මේ විනාඩි 10 තුල අපි බලමු පුළුවන් තරම් කතා කරන්න මුලින්ම මං උත්තර කියන්නේ නැතුව මේ වචන වල තේරුම් කියන්නම් එතකොට අර විනාඩි 10 ગેප් එකේ ඕගලන්ට පුළුවන් ද බලන්න උත්තර ටිකක් හොයාගන්න vandalistic vandalism vandalized vandals කියන්නේ තනි වචනයක් ඕගලන් ඉස්කෝලේ පොතේ පළවෙනි පාඩම මේක vandalism පොදු දේපල විනාශ කිරීම තමයි ඔයගොල්ලෝ පොතේ පළවෙනි පාඩම පොදු දේපල විනාශ කිරීම. එතකොට vandals කියන්නේ vandalistic කියන්නේ අර පොදු දේපල විනාශ කිරීම සම්බන්ධව vandalistic acts ක්‍රියාකාරකම්. vandalism කියන්නේ පොදු දේපල විනාශ කිරීම. පොදු දේපල විනාශ කිරීම vandalism. vandalized කියන්නේ පොදු දේපල විනාශ කර ඒකේ නා ක්‍රියා විශේෂණය sorry past participle එක වෙන්න පුළුවන් නේ past participle එක ed එකතු කරලා තියෙන්නේ vandalize තමයි ක්‍රියාපදේ vandalize එකේ past එක past participle එක තමයි vandalized vandals කියන්නේ පොදු දේපල විනාශ කරන්නා vandals හරි බලලා ඉමුනේ නැත්නම් අර පුළුවන් තරම් සාකච්ඡා කරගත්තොත් හොඳයි.
the ground floor කියන්නේ ලොකු තට්ටු බිල්ඩින් එක යටම කොටස බිම් මහල ground floor කියන්නේ ground බිම් මහල ඒකට තමයි මොකද lift එකේම එන්නේ ඒව G අකුර ඔබන්නේ අපි lift එකේම G අකුර ඔබනවා අපි ground floor right had been badly නරක ලෙස අන්න බලන ක්‍රියා විශේෂණයක් මං කිව්වා ක්‍රියා විශේෂණයක් තිබුණොත් ක්‍රියාපදයක් එක්ක තමයි අපි පාවිච්චි කරන්නේ එහෙනම් උඩ තිබිච්ච එකේ ක්‍රියාපදය මොකක්ද ඔයගොල්ලන්ට හිතෙන විදිහට උඩ තිබිච්ච එකේ ක්‍රියාපදය vandalized කියන එක නේ උත්තරේ vandalized එහෙනම් බිම්මාල මොකක් කරලාද විනාශ කරලා දීපල විනාශ කරලා මිනිස්සුන් විසින් right the forest වනාන්තරය is now protected then is now protected වෙන්න ඕනේ the forest is now protected දැන් ආරක්ෂා කරලා දෙනවා as a national reserve ජාතික reserve කියන්නේ රක්ෂිතය වෙන් කරපු කොටසක් රක්ෂිතය against ඇයි මේව කරලා තියන්නේ පාඩුවේ තිබුණා නම් මොකුත් නැහැනේ මොකද ජාතික රක්ෂිතය කියලා වෙන් කරන්න ඕනේ නැහැ ඇයි මේ වුනේ මිනිස්සු ඒ වාස්සේ රිංගලා ඒව කපලා කොටලා විනාශ කරන ඉන්න තමයි ඒ වගේ නමක් දාලා තියෙන්නේ එහෙනම් against විරුද්ධව against කියන එකත් එක්ක නාම පදයක් එන්න ඕනේ මොකට විරුද්ධවද පුතේ මේව කරලා තියෙන්නේ vandalism පොදු දේපල විනාශ කරන මේ මිනිස්සු ගස් කොළන් උනත් පොදු දේපලක් තමයි එක විදියට නේද ඉන්න වනාන්තර දැන් ආරක්ෂා කරලා තියෙනවා most of the most of the කියන්නේ බොය do not have a clear motive කියන්නේ අරමුණ motive කියන්නේ අරමුණ x කියන්නේ ක්‍රියාවලිය බොහෝ අයට ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය ගැන clear motive පැහැදිලි අරමුණක් නෑ පුතේ දැන් බස් එකේ යන ගමන් බස් එකේ සීට් එකේ ඉරලා දාන්න පැහැදිලි අරමුණක් නෑ අර නිකන් ලෙඩක් එක මේ අපේ පන්තියේ බංකු වල ඇවිල්ලා අර එක එක ඒවා ලියලා ඒකත් ඉංග්‍රීසි වරද්ද ලියලා නේද මේ ඔය තියෙන දුලානි ඔයා කැලම් කරියා කියන කේලම් කියන්න එපා ඔය තියෙන්නේ මම මල්ක් මොකද්ද කියලා ඒවා ලියලා තියෙනවා මේකේ ඉතින් ඕවා වැන්ඩලිසම් පුතේ මේකේ තියෙනවා මේ හොඳ ඒවා තියෙනවා මේ වන්ද බලද්දි ඔයා ජෙලස් නම් ඇයි එහෙම කරන්නේ ඔය තියෙනවා මේ බංකු වැන්ඩලිසම් නේ එතකොට මේව කරන අයට දැන් මේක ලියපු අයට ක්ලියර් මොටිව් එකක් නැහැ. ඒ අයට අපි කියනවා වැන්ඩල්ස් කියලා පුතේ. වැන්ඩල්ස් කියලා කියනවා අපි ඒගොල්ලන්ට. වැන්ඩල්ස් කියන්නේ පොදු දේපල විනාශ කරන මිනිස්සු. පොදු දේපල විනාශ කරන අය වැන්ඩල්ස්. හරිනේ? පැහැදිලි? ඒතර වැන්ඩලිසම්, වැන්ඩල්ස්, වැන්ඩලයිස්ඩ්, වැන්ඩලිස්ටික් වචන මතක තියාගන්න ඉස්සරහට පාඩම. බලමු ඊළඟ කාලය කරන්න පුළුවන් වෙයි නම් මම අර පොත් කරලා කාලය ආස්ති කරන්න කැමති නැහැ දැන් බලමු අපි right interesting තව විනාඩි 3ක් තියෙනවා ඊට පස්සේ අපි පොඩ්ඩක් පරක් වුණානේ අපිට බඩ ආයෙ පන්තියකුත් තියෙනවා අපි 5:45 වෙනකන් කොහොමත් කරමු ඒ ඉඳ අපි බලමු මේකෙන් පස්සේ කොච්චරක් වෙලාව තියෙනවද කියලා 5:20යි තව විනාඩි 20ක් විතර අපි ගන්න පුළුවන් වෙයි බලමු අපි interesting රසවත් interested උනන්දුවක් ඇති interested කියන්නේ උනන්දුවක් තියෙන interest උනන්දුව interestingly උනන්දුවෙන් ඉතා අමුතු ලෙස interesting අමුතු විදියට කළා නේ he danced interesting අමුතු විදියට නටුවා නෙවෙන්නත් පුළුවන් I am very අර කලිනුත් මතක ඇති pleased delighted disappointed ඒ වගේ එකක් තමයි I am very නාම විශේෂණයක් එන්න ඕනේ මේ නාම විශේෂණයක් එන්න ඕනේ හැබැයි ඉස්තරෙන් එහා පැත්තේ බලන්න in කියලා වචනයක් තියෙනවා එහෙනම් I am very interested in local history දේශීය ඉතිහාසය ගැන දැන ගැනීමට මම ලොකු උනන්දුවක් දක්වනවා I am very interested හරි he does not take any කිසිම ගන්නෙ නැහැ
in studies අධ්‍යාපනය සම්බන්ධයෙන් ඌ කිසිම මේකක් ගන්නෙ නැහැ. මොකද්ද? එනියාවොත් පුතේ එනියාවොත් මතක තියාගන්න නාමපදයක් එන්න ඕනේ. එනියාවොත් නාමපදයක්. එහෙනම් කිසිම උනන්දුවක් ගන්න නැහැ කියලානේ කියන්නේ he does not take any interest in studies. අධ්‍යාපනය සම්බන්ධයෙන් යා කිසිම උනන්දුවක් ගන්නෙ නැහැ කියලා. අනේ grandfather narrated and සීයා කිව්වා and story last night. ගිය සතියේ කතාවක්. මොන වගේ කතාවක්ද? interesting story. මේක අපි බලා ගන්න බලමු අපි. මම දන්න තව ප්‍රශ්නයක් තියෙනවද අපිට? නෑනේ. අපි අදට මේකෙන් ඉවර කරන්න බලමුද ඉක්මනට? right. My parents hardly ever punish me for anything. My parents are hardly ever punish me for anything. මොනාරියකට කලාතුරකින් තමයි දඬුවම් දෙන්නේ කියලා තියෙනවා. What is the මොකද්ද for breaking the law? නීතිය කඩ කිරීමට හම් වෙන දඬුවම මොකද්ද? What is the punishment? What is the punishment for breaking the law? මේ මයික් ඔෆ් කරගන්න තව විනාඩි කිහිපයක් තියෙනවා. Environmentalist. We had a lecture on අපිට තිබුණා දේශනයක් on pollution දූෂණය ගැන. මොන දූෂණය ගැනද? පරිසර දූෂණය ගැන. හැබැයි නාම විශේෂණයක් එන්න ඕනේ. environmental pollution. We had a lecture on environmental pollution. පරිසර දූෂණයක් ගැන තිබුණා. We are influenced අපිට බලපාලා තියෙන්නේ both by and heredity කියන්නේ ආරය. අපි ආරයකින් ඇවිල්ලා තින්නේ නේද? අපි ආරයක් තියෙනවා. ඒකයි මේ මොකද කියලා විද්‍යාවෙන් බලන්න. ඒකයි පරිසරයයි තමයි පුතේ අපි මේව වෙනස් වෙන්න හේතු වෙලා තියෙන්නේ. environment. ඒතකොට ඊළඟට අපි අර charts ගැන කතා කරන්නේ ඉච්චරයි මම හිතන්නේ ඒ ටිකේ තියෙන්නේ. ඉඳ අදට ওই ටික ඇති අද පොඩ්ඩක් අවුල් ගියා අපේ වැඩ ටිකේ ඉඳ පොඩ්ඩක් පරක් වුණා. අපි 5 මාර්ට විතර ඉවර කරන්න ඕනි. තව විනාඩි 10කට පටන් ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉඳ අදට ඇති ඊළඟ දවසේ අපි පොඩ්ඩක් වැඩිපුර කරන්න බලමු.